හරලම අද අපේ මේ ගුම්නි ඉන්නනේ කවිෂ්ක ඉන්නවා කාව්‍ය නිමය හසිනි නැත් මේ දරුවනේ ගුම්නි හසිනි නැද්ද අද එන්නේ නැහැ කියලා කිව්වේ නෑ සර් එහෙමද? පොඩ්ඩක් මේ මැසේජ් එක දාලා බලන්න පොඩ්ඩක් ඉන්නවද කියලා අපිට මේ ඊළඟ කොටස් එක පටන් ගන්න පාඩම අපි බලමු මේ අපි සාකච්ඡා කර හිටියේ පරමාණු ස්කන්ධය මේ අණුගාන සහ ඇවගාඩ්‍රෝට තියෙන සම්බන්ධය අපි සාකච්ඡා කරා ඒ ටික ඔයගොල්ලෝ මේ ගණනුත් හදලා මම දැක්ක මේ සාපේක්ෂ පරමාණු ඒ ටික මේ කරලා ඉවර තිබුණා ගොඩක් අය බැලුවා මේ කවිෂ්ක මට කිව්වද කවිෂ්ක ප්‍රශ්න වලට උත්තර කිව්වද දැන් දාන්නද මට ඒක දාන්න බැරි වුණා. ඒක තමයි. නිමාය මට කිව්වද ඒක? නෑ සර් නෝට් එක අද සම්පූර්ණ කරන්න පුළුවන් උනේ. ගොම්නි මට එවල දුන්නා කාව්‍යයක් එවල දුන්නා. ගොම්නි එක මොනවද අමාරුව තියෙන්නේ? ගොම්නි මොන හරි එකේ අමාරු කොටස් තියෙනවද තව? දීපු ටික කරා. දීපු ගණන් ටික කරා. ඔය දැන් හරි මොනවාක ගැටලු තිබුණා මම දැක්ක කරලා තියෙනවා හරි මේ මොනවද ප්‍රශ්න නැහැ තවනේ හරි කාව්‍ය මොකෝ වෙන්නේ? දෙවෙනි කොටසේ අන්තිම දෙක. දෙවෙනි කොටස අන්තිම දෙක කියලා කියන අපි අර ස්කන්ධ හොයන ගන්න නේද? ඒකේ අර අන්තිම කොටසේ අන්තිම ගණන් වල තියෙන මේ කැල්සියම් ෆ්ලෝරයිඩ් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දෙකක් H2O වල මේ මෞලික ස්කන්ධ හොයන එක නේද? ඒකද මේ ප්‍රශ්න කාව්‍ය? ඒකද තියෙන ගැටලුව කැල්සියම් ෆ්ලෝරයිඩ් ඒකද ඔයාලට ප්‍රශ්න තියෙන්නේ? කාව්‍ය දෙවෙනි කොටසේ අන්තිම දෙක කියන්නේ මේ අර කැල්සියම් ෆ්ලෝරයිඩ් එක CaF2 ඩොට් කැල්සියම් හයිඩ්‍රෝ ඩොට් දෙකක් H2 ඒකද ප්‍රශ්නය? අර H2O වල ඇති මුළු පරමාණු ගණන 9.033 වැඩි කිරීම 1022 වෙනි බලය නම් H2O වල ඇති අණු මවුල ගණන සොයන්න ඒකයි අනිත් H2O වල තියෙන මුළු පරමාණු ගාන දුන්නේ අපි. ඔව් සර්. ඒක දැන් මෙහෙමනේ දැන් ජලය ගත්තාම ඒක අපිට පේනවා ජලය අණුවේ මේ හයිඩ්‍රජන් පරමාණුවක් H පරමාණු තියෙනවා මේකේ දෙකක් නේද? H දෙකක් තියෙනවා 2H නිසා O පරමාණු එකක් තියෙනවා. එතකොට මුළු පරමාණු ගාන තුනක්නේ. එක අණුවක පරමාණු තුනක් තියෙනවා. එතකොට අපිට පුළුවන් නේ දැන් මේක අපිට තියෙන මුළු පරමාණු ගාන දිලා තියෙනවනේ. මුළු පරමාණු කොච්චරද තියෙන්නේ 9.1.32 10 බල 22යි කොහොමද දුන්නේ අපි හැපෙන්නේ මෙහෙම දුන්නේ මේකේ අපි හොයාගන්න තියෙන අණු ගාන 9.033 සර් 0.33 හරි සෝරි ඊට 0.33 10 බල 22 මෙන්න මේක තමයි ජලයේ තියෙන මේ
මුළු පරමාණු ගාන. ජල අණු වල තියෙන මුළු පරමාණු ගාන. මුළු පරමාණු ගාන මෙච්චරක් නම් අපි දන්නවා එක අණුවක පරමාණු 3ක් තියෙනවනේ. එහෙනම් අපිට අණු ගාන හොයාගන්න පුළුවන් 3ෙන් බෙදුවාම. අපි එහෙනම් අණු ගාන හොයාගන්නවා. මේ 9.033 ගුණ කිරීම 10 22 කියන එක 3ෙන් බෙදනවා. ඒතකොට ඕනෙනවා 9ට 3යි 0යි 1යි 1යි 10 22 ඔන්න ජල අණු ගාන. හරි? ඔක තමයි ජල අණු ගාන. ඔකද අහන්නේ කාව්‍ය තව මොනවද අහන්නේ ඔකේ? හරි සර්. හරිනේ? මේක මේ මෙච්චරන ගුම්නේ උත්තර ආවනේ මේක වගේ. 0.05යි මවුල කියලා. මවුල වලින් කිව්වන් පස්සෙ හරි. ඊට පස්සේ මේ අණු ගාන මේක හොයාගත්ත ඊට පස්සේ මවුල ගාන. අණු මවුල හොයනකොට අපිට කරන්න තියෙන්නේ අපි දන්නවා මේ මවුල ගාන. මවුල ගාන කොහොමද සම්බන්ධ වෙන්නේ? මවුල ගාන සම්බන්ධ අණු ගාන බෙදීම අවොගාඩ්‍රෝ නියතය. අණු ගාන කියන්නේ 9.01 10 22යි. ඊට පස්සේ අවොගාඩ්‍රෝ නියතය 6.0222 10 බල 23යි මවුලයට. හරි? සුළු කරාම එනවා මෙතන මේක දෙකෙන් කැපෙනවා. සෝරි මේක 0.02කින් කපුවන් පස්සේ යට දෙයක් එනවා. එක බෙදීම 2 10 බල ඍණෙහිකුත් එනවා. එතකොට ළමයි 5 ගුණ කිරීම 10 වෙන දෙක නැත්තම් 0.05යි මවුල කියලා උත්තර එනවා. මේක තමයි උත්තරේ. මේක තමයි මවුල ගාන. නොයි විදිහට ජල අණුවක තියෙන මුළු පරමාණු ගාන ගණන් කරලා අණු ගාන හොයාගෙන ඊට පස්සේ අපිට පුළුවන් අණු ගාන අවොගාඩ්‍රෝ නියතයෙන් බෙදලා දාලා එකේ මවුල ගාන හොයාගන්න පුළුවන්. මේක තමයි මේ හදන විදිය. මේ ටික සාකච්ඡා කරා. ඊළඟට ඔය වගේ මොනවද ගැටලු තියෙනවද? විශ්ක හරි දේවා. විශ්ක මේ සාපේක්ෂ පරම හරි. ඒකේ අන්තිම ප්‍රශ්නේ මොකද්ද මේ කාව්‍ය පොඩ ප්‍රශ්න මට කියන්නේ? අන්තිම ප්‍රශ්නේ පොඩක් කියන කාව්‍ය ග්ලූකෝස් සාම්පලයක ඇති කාබන් පරමාණු ගණන 1.2.04 ගුණ කිරීම 10 22 නම් සාම්පලයේ ග්ලූකෝස් අණු මවුල ගණන. ඒකේ දෙන ග්ලූකෝස් වල මුළු පරමාණු ගණන් මොකක්ද උනේ මුලින්ම? හරි. මේ කාව්‍ය අපිට දුන්නු ග්ලූකෝස් සාම්පලේ තියෙන මුළු පරමාණු ගණනද? කාබන් පරමාණු ගණන සර්. කාබන් කීයද කියන්නේ මම? ගේ කීයද පුතේ? 1.2.04 ගුණ කිරීම 10 22. එහෙනම් අහන අපිට මේ ග්ලූකෝස් සාම්පලයේ තියෙන ග්ලූකෝස් අණු මවුල ගන්න නේද? හරි. මේ බලන්න. මේකෙත් මෙහෙම කරන්න. දැන් ඔයා කාබන් පරමාණු මෙච්චරක් දෙනවනේ මේකේ. ඒතර ඔයා බලන්න එක ග්ලූකෝස් අණුවක තියෙන කාබන් පරමාණු ගාන. හරි? ඔයාට බැලුවහම පේනේවි C6H12O6 නේ. එහෙනම් ග්ලූකෝස් අණුවක කාබන් පරමාණු 6ක් තියෙනවා. එහෙනම් මේ වගේ කාබන් පරමාණු ප්‍රමාණයක් තියෙන නම් ඒකේ අණු තියෙන්න ඕනේ. මේක 6න් බෙදුවෙන් පස්සේ උත්තරේ. ඒ කියන්නේ අපි එහෙනම් ග්ලූකෝස් අණු ගාන හොයමු. ග්ලූකෝස් අණු ගණන. මෙන්න මේ පරමාණු ගාන බෙදන්න මේ කාබන් පරමාණු ගාන බෙදන්න 6න්. ඒකෝට ඒකට අපි මොනවාක සූත්‍රයක් ඉගෙනුවේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් එක ග්ලූකෝස් අණුවක කාබන් 6ක් තියෙනවා නම් කාබන් පරමාණු 12ක් තියෙන ග්ලූකෝස් අණු දෙකක. දැන් බෙදුවෙන් පස්සේ උත්තරේ. ඒ වගේ මේ හා සමාන ග්ලූකෝස් ඒ කියන්නේ කාබන් පරමාණු සංඛ්‍යාවක් තියෙන්නේ මේ හා සමාන ග්ලූකෝස් අණු ගානක. ඒ නිසා අපි 6න් බෙදලා උත්තරේ ගන්න. මෙන්න මෙහෙම සුළු වෙන මේක. මෙතන දශම මේක සුළු කරාන් පස්සේ දශම 2යි බිංදුවයි 6 බෙදුවෙන් පස්සේ 4ට බිංදුවයි ආයේ දෙන්නේ 42යි ආය ඔහොම තියනවා ඔහොම තියා ගන්න පුළුවන් අර හොඳ ඉච්ඡාවික මෙන්න ග්ලූකෝස් අණු ගාන දැන් ග්ලූකෝස් මවුල ගානවනේ
එහෙනම් ග්ලූකෝස් අණු මවුල ගාන බලමු. අණු මවුල ගාන. මවුල ගාන හොයන්නේ කොහොමද? මේ උත්තරේ මේ ආපු 1.0224 ගුණ කිරීම 10 බල 22 බෙදීම 6 කියන අණු ගාන අපි බෙදන්න ඕනේ අවගාඩ්‍රෝ නියතයෙන්. හරි? මේක බෙදනවා 6.02 බල 23යි මවුලයට වලින්. එහෙම කරයෙන් පස්සේ අපිට මේක මේකත් එක්ක කැපෙනවා. හරි? 1.0224 කියලා කියන්නේ 6.02 දෙගුණයක්. ඒ හින්දා මේක දෙගුණයක් කියලා එනවා. ඒතර 6න් 2යි 10 මේක කියලා එනවා. 6න් 2 සුළු කතුර 3න් 1 දශම බිංදුවයි 3යි කියලා උත්තර එනවා. මෙන්න ආවද උත්තර ළමයිට? මේක ගොම්මි ආවද ඔයගලන්ට? හරි ළමයි. ඒකසේ අවසාන ටික වැරදිලා පොඩ්ඩක්. මවුල ගාන වලද එතකොට ග්ලූකෝස් වල දැන් ඔයගොල්ලෝ අණු ගාන හොයාගත්ත විදිහට බලන්න. ග්ලූකෝස් එකක කාබන් පරමාණු 6ක් තියෙනවා නම් ග්ලූකෝස් අණු තියෙනවා මෙන්න මෙච්චරක්. එතකොට ඒක හොයාගත්තේ අපි මුළු පරමාණු ගාන 6න් බෙදලා. ඒක පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අණු මවුල ගාන ඔස්සේ මේ මවුල ගාන හෙව්වා ගාඩු නිදි බෙදලා ඒක කරගත්තා. එහෙම තමයි යන්න තියෙන්නේ. පැහැදිලිද? ඔන්න තමයි සාමාන්‍යයෙන් අපි හොයන්නේ මේ ටික. ඊළඟට මොනවද තියෙන ගැටලු? මේ ගණන් ටිකයි දුන්න ගොඩක් දුන්නා ඔයගලන්ට මේ පොඩ්ඩයි දුන්න ඔයගලන්ට මේ සාමාන්‍යයෙන් ගණන් ගොඩක් ටිකයි දුන්න ඔයගලන්ට මොකද ඒ වෙලාවට ටක් ගාලා මම මේ කොටස් ඉවර කරා නමුත් ගණන් දැන් තව තියෙනවා මම ඒ ගණන් ටික ඔයගලන්ට දාන්න මේ ගෲප් එකට දාන්නම් ඒ ටික මේ හදාගෙන යන්න මේ අපි මෙහෙම තමයි සාමාන්‍යයෙන් ඔය මේ මෞලික ස්කන්ධය ඒව හොයන්නේ බෝඩ් එක බොඳ වෙලාද දැන් හරිද කවිෂ්ක හරි සර්. සාමාන්‍ය ගාන පොඩක් බොඳ වෙලාවක පේන පොඩක් හරි දැන් බලන්නකෝ හරි හරි දැන් ඔයගොල්ලන්ට මේකෙදි මේ අදහසක් ආවද මොකද්ද මේ කියන්නේ කියන එක දැන් ළමයි මේක නිකන් මේ අණු මවුල ගන්න හොයන එක ඒව ලොකු දෙයක්වත් නෙවෙයි මොකද මේ මවුලය කියන එක අපි දන්න මේ නිශ්චිත ප්‍රමාණයක් ඔයගොල්ලෝ භාවිතා කරලා තියෙනවනේ ඔය සාමාන්‍ය ජීවිතේත් භාවිතා කරන දුසිම නේද ඊට පස්සේ ඔය බණ්ඩල් එක එහෙම අපි කියනවනේ නේද එක එක විදිහට කියනවා නේද ඩුවෝම පද කියනවා ඉතින් ඕකෙදී ප්‍රමාණය පිළිබඳ මිනුමක් තමයි මේ දුසිම කියලා කියන්නේ 12ක් නේ ඒ වගේ මවුලයක් කියලා කියන්නේ ප්‍රමාණාත්මක අගයක් 6.02 10 බල 22 අගයක් ඒක ඒ හා සමාන ප්‍රමාණයක් ගත්තාම ඒක ඕනම එක මවුලයක් කියලා කියනවා ඉතින් ඒ මවුලයට සමාන කරන්න පුළුවන් අපිට ඔය ටික ඉතින් ඕකේ වැදගත් වෙන්නේ මේ මෞලික ස්කන්ධය කියන එකත් අපිට වැදගත් දැන් මවුලකක ස්කන්ධය කියන එක අපිට සම්බන්ධ කරන්න පුළුවන් මේක හරහා අපිට මේ විවිධ ද්‍රව්‍ය සඳහා අන්න ඒක ටිකක් වැදගත් වෙනවා මෞලික ස්කන්ධ සෙවීම සඳහා. අපි මෞලික ස්කන්ධය හොයනත් අදාළව ගණන් කීපයක් දුන්නා ඔයගලන්ට. මෞලික ස්කන්ධය කතා කරලා මේ එහා සමානව ගණන් කීපයක් දුන්නා ඔය එක සූත්‍ර වලට අදාළව සාපේක්ෂ අණු ස්කන්ධයයි මෞලික ස්කන්ධය හොයන කියලා. ජලයේ 18යි, කාබන් ඩයොක්සයිඩ් 44යි, ඇමෝනියා වල එනවා 17ක් නේද? CH4 වල 16ක් CH4 වර්ග තියෙනවා ඊට පස්සේ ග්ලූකෝස් වල 180ක් කැල්සියම් කාබනේට් 100ක් මම මේ ඒකක නැතුව කියන්නේ මේ මම මේක සාපේක්ෂ පරමාණු ස්කන්ධ කියන්නේ මෞලික ස්කන්ධ වලට ග්‍රෑම් මවුලට ග්‍රෑම් දාන්න ඕනේ ඊට පස්සේ කැල්සියම් කාබනේට් ඩොට් මැග්නීසියම් කාබනේට් 184ක් ග්‍රෑම් වලට කොපර් සල්ෆේට් ඩොට් 5ක් H2O කැවිලත් ළමයින්ට වැරදිලා තියෙන මේ වගේ කොපර් සල්ෆේට් ඩොට් 5ක් H2O කොපර් වල CuSO4.5H2 කොපර් 63.5 දුන්නේ නිසා වල 249.5ක් වෙලා තියෙනවා. ඒක වැරදුනද? චුට්ටක් ඒක බලන්නම් පොඩක් ඕනනම් මේ විදිහට වගේ නම් තියෙනවා මේ සෝඩියම් කාබනේට් .6ක් H2O මොකද ග්ලූකෝස් මේ සෝරි කොපර් සල්ෆේට් පැත්තට මම යන්න පොඩක් මේ මෞලික ස්කන්ධ හොයන එක පොඩි කොහොමද දැනගන්න තේරුම් ගත්තේ පොඩක් බලමු එකක් හරි මෙහෙම CuS.H2O හරිද මේකෙදී කොපර් පරමාණුවක් තියෙනවනේ කොපර් වල සාපේක්ෂ පරමාණු කිසිම 60.5යි සල්ෆර් වල 22යි O වල 64යි ඊට පස්සේ
H2O පහක් තියෙනවා මෙන්න මේ කොටස වෙනම ගන්නෙ. ඒක ළමයි අස්වතාවක් H2O. H2O කියන්නේ 18යිනේ. එහෙම ගත්තා නම් හරි 18 වරක් පහ ගත්තා නම් හරි. හරි. දැන් අපි මෙහෙම සුළු කරනකොට මෙතන 63.5යි මේකේ 32 12යි 64 96යි මේක 18 වරක් පහ 90යි. ඒ නිසා ඔක සුළු කරනකොට එනවා කීයක්ද? 90යි 96යි 186යි 186යි 60යි. 186 240ක් නේ 240.5ක් වෙනවා මෙතනින් 249.5ක් වෙනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය. මේක හරිද? මේකේ මොනවාරි ගැටලු තියෙනවද ළමයින්ට? මේ කාව්‍ය ආවද මේ උත්තර? නැත්නම් තාම කරන දෙයක්? හරි හරි. නිමායක හරිද? හරිද නිමාය නැද්ද? අවිෂ්ක මොකද උනේ? ඒක හරිද නැද්ද? හරි. ඊට පස්සේ ගොම්නි මොකද ඒක උනේ? මොකද කොහොමද තේරුම්ගත්තේ? මොකද වැරද්දුනේ ඔයාලට? ඒක මම කොපෝ වෙනකොට කැල්සියම් අරන් තියෙනවා. නෑ ඒක තමයි කැල්සියම් අර CA කියලා තුන ඒක තමයි. ඒක තමයි මේ එතන පොඩි අවුලක් වෙලා තුන. හරි. එහෙම. මම තව පොඩක් ඔයගලන්ට තව පොඩක් මේක ලේසි විදියක් කියලා දෙන්න ළමයි. මේ බලන්න. මේ දැන් මේක හැමෝම දැන් හැම ගොඩක් අයගේ මේක මේ ප්‍රශ්න නැහැ. හරි. හැමෝම තේරුම් ගන්න තියෙනවා. හරි විදියට තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. මේ මම මේක පොඩ්ඩක් ලේසි කරලා දෙන්නම්. දැන් හැබැයි මේක ටිකක් ලේසි කරගන්න තමන් ගොඩක් හොඳට ඉගෙන ගන්න. ඒ කියන්නේ හොඳට මේ වැඩ කරගෙන යන්න ඕනේ. ඒ අයට තමයි මේක වැදගත් වෙන්නේ. ඒ වෙලාවට අහුල ලියන අයට හරියන්නේ නැහැ මේක. ඒ කියන්නේ අපිට ගානක් දුන්නාම ටක් ගාලා ගාන හදනවනේ. අන්නේ හදන අයට තමයි මේක ඕනේ වෙන්නේ. ඒ කියන්නේ මම හදන්න නැත්තම් මේ කියන්නේ නිකන් ඒ වෙලාවට සාපේක්ෂ පරමාණු ස්කන්ධ මතක තියාගෙන එහෙම ඒක බල එහෙම බෑ. තමන්ට අවබෝධයක් තියෙනුනේ මෙන්න මෙයා සාමාන්‍ය මේ යගේ සෝඩියම් 23යි. නේද? හයිඩ්‍රජන් එක වගේ සෝඩියම් 23 ඊට පස්සේ මැග්නීසියම් 24යි. ඔය 60.5යි. ක්ලෝරින් 35.5. එහෙම අපිට මතකෙත් එන්න ඕනේ ගණන් හදලම. පාඩම් කරන්න එපා ගණන් හැදුවහම මතක ඉන්නවා. හදලම මතක තියෙනවා. එහෙම මතක තියෙනකොට අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා මතක තියෙන අයට. මතක නැති අයට කරන්න දේවල් අඩුයි. හරිද? ඒක තමයි ප්‍රශ්නේ. හරි සමහර වෙලාවට මේ වෙයිද. හරි. මේ බලන්නකෝ. මෙහෙම කරන්නකෝ. මෙහෙමත් කියලා දෙනවා. මේකේ සමහර ලාවට මේ තියෙන සංයෝග. හරි? ගන්න කැල්සියම් කාබනේට් කියලා. කැල්සියම් කාබනේට් බොහෝ අයට CI කියලා මතකයි. හරි? කැල්සියම් කාබනේට් CI කියලා මතකයි. CI කියන්නේ කැල්සියම් වල ස්කන්ධ 40යි, කාබන් 12යි, ඕල 16 3 හදස. දැන් මේක බැලුවොත් මේකේ තියෙන කැල්සියම් එකකට කාබනේට් අයනයක් සම්බන්ධ වෙලානේ. එහෙනම් කාබනේට් ඛණ්ඩකයේ ස්කන්ධය එකවර මතක තියාගන්න පුළුවන් වැඩේ පහසුයි. හරිද? කැල්සියම් වල 40ක් කාබනේට් කියන ඛණ්ඩකය. ඔක්සිජන් 3ට 48ක් යනවා. කාබන් 12ක් යනවා. එතකොට 48 12යි 60ක් වෙනවා. ඒ හින්දා කාබනේට් කියන ඛණ්ඩකය 60ක් කියලා මතක තියාගන්න. CO3 වල 60ක් කියලා මතක තියාගන්න ඕනේ. හරිද? ඒ වගේ කැල්සියම් නයිට්‍රේට් බලමු පොඩක් අපි තව ඉස්සරහට ගිහලා. මේ බලන්න. කැල්සියම් නයිට්‍රේට් දෙකක්. කැල්සියම් එකක් 40යි නේද? නයිට්‍රේට් එකක් මෙතන වෙනස් වෙන්නේ ඕත් උනට කොහොමත් 48යි නේ. නයිට්‍රජන් කාබන්ට වඩා කීයද වැඩි? කාබන් 12 විදිහ නයිට්‍රජන් 14යි. දෙකක් වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? ළමයි 60ට දෙකක් එකතු වෙනවා. එතකොට 62යි. ඒ නිසා නයිට්‍රේට් එක්කෙනෙක්ගේ 62යි දෙන්නෙක්ගේ 124යි. 124ට 40ක් එකතු වුනහම 164යි. එහෙමයි ගන්න. දැන් ඔන්න මම කියනවා නයිට්‍රේට් වල බලන්න කාබන්ගේ 60 නම් කාබන්ගේ 12ට වඩා නයිට්‍රජන්ගේ 2යි 14නේ වැඩි වෙන්නේ. එහෙනම් මෙයාගේ ස්කන්ධය 62යි කියලා මතක තියාගන්න ඕනේ. හරිද? මේ ක්‍රමයට යන්න උනතොර අපිට අනිත් අයගෙන් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මොනින් කරගන්න පුළුවන්. හරිද? ක්‍රම තමන්ට අට්ටක් ගාලා අල්ල ගන්නවා. හරිද? කාබනේට් වල 60යි කියලා මතක තියාගන්න. නයිට්‍රේට් NO3 මයිනස් වල කීයද? 62යි කියලා මතක තියාගන්න. ඔය විදිහට තව ඛණ්ඩකයක් මතක තියාගමු. හවුද? සල්ෆේට්, කැල්සියම් සල්ෆේට්. මේ බලන්න. සල්ෆර් SO4 මයිනස් ආරෝපණය මතක තියාගන්න ඕන වෙනවනේ. ආරෝපණය මම නිකන් දැම්ම හරි ආරෝපණ ස්කන්ධයක් කියන්නේ නැහැ. නමුත් අපි මතක තියාගන්න SO4 මයිනස් සල්ෆේට්. එතකොට සල්ෆේට් වල ලස්සන බලන්න. O4ක් ඉන්නවා. O4 16 4ක් 32යි සල්ෆර් 32යි. ඒක මොකද වෙන්නේ? මෙතන මේ O මේ 16 4ක් 64යි 64 32යි 96යි. එහෙනම් සල්ෆේට් ඛණ්ඩකය 96යි. නිසා එයාගේ ස්කන්ධය 96 කියලා මත තියාගන්න. දැන් අහුවොත් එහෙම කැල්සියම් සල්ෆේට්ගේ බර කීයද කියලා? කීයද කැල්සියම්? කැල්සියම් 40යි සල්ෆේට් 96යි. එහෙනම් 40ට 96 එකතු වුනහම 136යි.
මේ විදිහට කියන්න පුළුවන් නම් වඩා හොඳයි. හරිද? දැන් ඔන්නෝම ඛණ්ඩක ටික මතක තියාගන්න. මේ තියෙන මම ප්‍රධාන ඛණ්ඩක තුන දුන කාබනේට්, නයිට්‍රේට්, සල්ෆේට්. හරිද? මතක තියාගන්න උතර පහසුයි. කාබන්ගේ 60යි, නයිට්‍රේට් 62යි, සල්ෆේට් 96යි. කොට ගාලා වැඩි කරගන්න පුළුවන් මේ අපහසුයෙන් දාගන්න පුළුවන්. තව අනිත් ඛණ්ඩක ඉතින් මතක තියාගන්න පුළුවන් නම් මතක තියාගන්න. එහෙම අවශ්‍ය නම් මතක තියාගන්න. නමුත් එහෙම ගොඩාක් ලොකුවට ඕනේ ඒ ලෙවල් මට්ටමට මේක හොඳ ප්‍රමාණවත්. මගේ අවශ්‍ය කියන්නේ මෙහෙමයි බලන්නේ. මම බලන්නේ මේ තප්පයක් හරි ඉක්මන් කරගන්න බලන්න වැඩි. හරි? අපිට සාමාන්‍යයෙන් කාලය පරස් වෙන විභාගෙදී. සමහර අයට විභාග ලියන්න ගියාම ඉවරක ලියාගන්න විතරයි වෙලා තියෙන්නේ. ආපස්සට බලන වෙලාවක් නැහැ මිනිත්තුවක්වත්. ඒක ගැටලුවක්. ඒ හින්දා මගේ වේගය හදාගන්න ටක් ගාලා හදාගන්න ඕනේ. ඒකෙදි මේ ඛණ්ඩකයේ ස්කන්ධේ ටක් ගාලා හොයාගන්න පුළුවන් නම් මේවට ටක් ගාලා කරගන්න පුළුවන් නම් කාලය ඉතුරු වෙනවා. ඔබට ගොඩක් ලොකු වෙලාවක් ගන්න බෑ. ගාලා ලියලා කරගන්න නැව මොන හරි ළමයි. එහෙනම් ඕක පොඩ්ඩක් මත් යන්නේ මේක අවශ්‍යයි පොඩ්ඩක් සටහන් කරගන්න. හරි මම ඊට පස්සේ මෞලික ස්කන්ධය ගැන කතා කරලා තියෙන්නේ. මෞලික ස්කන්ධය අන්තිමටම දුන්නේ මේ නෝට් එක මොකද ගොමුනේ දුන්නේ අන්තිමටම? ඔය ගණන් ටිකෙන් පස්සේ මුකුත් දීලා නැහැ සර්. හරි ඒ ගාන මේ ගණන් වලට කලින් දුන්න මාතෘකාව මොකද පුතේ? මෞලික ස්කන්ධය යටතේ පැහැදිලි කිරීම කළා. හරි මෞලික ස්කන්ධයයි මම ස්කන්ධය අතර සම්බන්ධය කියලා දුන්නේ නේද? ස්කන්ධයේ බෙදීම මෞල ගාන මෞලික ස්කන්ධය කියලා කිව්ව නේද? තුමුනි? ඔව් සර්. හරි. අන්න එතන තමයි පොයින්ට්. හරි එතන තමයි අන්තිම කරේ. මේකේ තව ගණන් ටිකක් අපි හදමු. මේ ගණන් ටික ඔයගලන්ට මූලික වශයෙන් ඇති. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොයාගන්න නැති අමුතු අපි ගණන් තව හදන්න ඕනේ. මම ගණන් ටිකක් ඔයගලන්ට මේ එවන්නම් ඔයගලන්ට WhatsApp group එකට දානවා ගණන්. ඒක බලන්න. මම ඊළඟට මෙතනින් එහාට ඊළඟ කොටසට යනවා. අපි මේ කතා කරන්නේ දැන් ඔන්න මෙන්න මේ කොටස් සාකච්ඡා කරලා තියෙනවා. හරිද? අපි මේ ගණනය කිරීම පැත්තෙන් කියන්නේ ගණන් හදන පැත්තෙන් අපි කතා කරේ සූත්‍ර දෙකක්. මම සූත්‍ර වලින්ම කියන්නම්කෝ. එකක් තමයි මොකද n සමානයි ln කියන සූත්‍රය. n කියන්නේ අනුගාන, l කියන්නේ අවගාඩ්‍රෝ නීතිය, n කියන්නේ මවුල ගාන. ඒක කතා කරා. හරි? ඉවර කරා අපි. එතකොට ඒකෙදි අවගාඩ්‍රෝ නීතිය හා සම්බන්ධව අනුගාන හොයන ප්‍රශ්න කවුද කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි දුන්නේ මේ මවුල ගාන. මොකද? ස්කන්ධය simple m සමානයි මෙන්න මෙහෙම එකක්. හරිද? ඔය පැත්තද අනිත් පැත්තට පුළුවන් මෞලික ස්කන්ධ සමානයි ස්කන්ධයේ මවුල ගාන. එහෙමත් කියන්න පුළුවන්. නැත්නම් ස්කන්ධය සමානයි මෞලික ස්කන්ධය ගුණ කිරීම මවුල ගාන. හරිනේ? ඊළඟනේ මොන හරි සංයෝගයක ස්කන්ධය හොයාගන්න ඕන නම් ඒ සංයෝගයේ එක මවුලයක ස්කන්ධය දන්නවනම් සහ වෙන මවුල ගාන දන්නවනම් වань කරගන්න. අපිට තියෙන්නේ මවුල එකක ස්කන්ධය ගුණ කරන්න තියෙන්නේ මුළු මවුල ගානේ. හරියට නිකන් අර කඩේට ගිහලා මොනවද දෙයක් ගන්නකොට එකක මිල. හරි? එකක මිල දීලා තිබුණොත් අපිට අවශ්‍ය එකක ගානෙන් ගුණ කළා ඔක්කොම මිල හොයාගන්න පුළුවන්. ඒ වගේ ඒ එකක ප්‍රමාණය තමයි මෞලික ස්කන්ධය කියන්නේ. ඒක අපි කියවන්නේ මෞල එකක ස්කන්ධය නැත්නම් මෞලික ස්කන්ධය කියලා. ඒ කියන්නේ මෞල ගාන. ඉතින් අපි ළමයි අපිට මුළු ස්කන්ධය වෙනවා. ඒක තමයි එහෙම කරගන්න තියෙන්නේ. හරි. ඔය කොටස් දෙකම සාකච්ඡා අපි කරේ. හරි. ඊළඟට අපිට තියෙන්නේ අපි දැන් මේ කොටස් සාකච්ඡා ඊට පස්සේ මම සූත්‍ර වර්ග කොටස් ගන්නවා කියලා අපි ඒ ටික පොඩ්ඩක් බලමු. හරිද? මාතෘකාවල යන රසායනික සූත්‍ර වර්ග. රසායනික සූත්‍ර වර්ග. හරිද? රසායනික සූත්‍රයක් කියලා අපි දැන් සාමාන්‍ය රසායනික සූත්‍ර වල අපිට එකක් තමයි මතක් වෙන්නේ. නේ ළමයි. දැන් ග්ලූකෝස් කිව්වහම C6 H12 O6 කියලා අපිට මතක් වෙනවා නේද? දැන් මම නෝට් එකෙම කියනකොට මම කියනවානේ ග්ලූකෝස් මවුල 10ක් කියලා කිව්වොත් ළමයි ග්ලූකෝස් කියලා ලියන්නේ නැහැ. ළමයි ලියන්නේ C6 H12 O6 කියලා. එතකොට මොකද්ද ඒකේ මොකද්ද වෙන්නේ? ඒගොල්ලෝ ලියන රසායනික සූත්‍රය. මම නමයි කියන්නේ. ඒ ළමයි එහෙම කරන්නේ. මම නම කියනකොට ඒගොල්ලෝ නම ලියා ගන්න නැතුව ඒ රසායනික සූත්‍රය ලියාගන්නේ. අපි දන්නවා අපි කියන මේ සංයෝගයට අදාළව විශේෂී රසායනික සංයෝග මේ රසායනික සූත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ අපි කතා කරන ප්‍රභේදයේ පරමාණු නේද? පරමාණු අතර කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු අපි සංකේත කරනවා. ඒකට මූලද්‍රව්‍ය සංකේත තියෙනවානේ. ඒකට ඒ සංකේත සහ ඊට පස්සේ පරමාණු වල අනුපාතිකුත් තියෙනවා. මේ අනුපාතය අපි
සරලව තියෙන අනුපාතය නිරූපණය කරන රසායනික සූත්‍රයක අපි කාබන් 6ක් තියෙන නිසා C6 කියලා ලියනවා. හයිඩ්‍රජන් 12ක් නිසා H12 ලියනවා. O6ක් නිසා O6 ලියනවා. ඒක මාරු වෙන පුළුවන් සමහරවිට හරි එමත් ලියනවා. හරි. නමුත් ඒකෙදි සාමාන්‍යයෙන් කියවන රටාව තමයි C6 H12 O6 කියලා අපි කියන්නේ. ඉතින් එහෙම සූත්‍ර අපි ඉදිරිපත් කරනවා. ඉතින් මෙතනදී ඒක අපි කියනවා අණුක සූත්‍රය කියලා. සාමාන්‍යයෙන් රසායනික සංයෝගයක මේ එක අණුවක් ගත්තට පස්සේ රසායනික සංයෝගයක එක අණුවක් ගත්තට පස්සේ ඒ අණුවේ තියෙන මූලද්‍රව්‍ය පරමාණු අතර සැබෑ අනුපාතය අපි කියනවා අණුක සූත්‍රය කියලා. තව සූත්‍රයක් තියෙනවා. අපි කතා නොකරපු තව සූත්‍රයක් තියෙනවා. ඒක තමයි ළමයි අනුභවික සූත්‍රය. අනුභවික සූත්‍රය කියලා කියන්නේ මේ අණුක සූත්‍රය. අණුක සූත්‍රය කියන්නේ සැබෑ සූත්‍රයනේ. සැබෑ සූත්‍රය පුළුවන් තරම් සරල කරොත්. හරි. සූත්‍රයේ තියෙන පරමාණු සංඛ්‍යා සියම් පොදු සංඛ්‍යාවකින් බෙදලා ඒකටක් සරල පූර්ණකයක් ලෙස වාර්තා කරනවා නම් මේකට කියනවා අනුභවික සූත්‍රය කියලා. මේ දන්නකො ජලය ගැන. ඔයාලා හැමෝම දන්නේ ජලය. ජලයට ඔයගොල්ලෝ ලියන්නේ H2O කියලානේ. නේද? අපි බලමු පොඩ්ඩක් නිකන් කතා කරලා. අපිට පැහැදිලිද කියලා. ජලය තියෙනවනේ. ජලයට ලියන්නේ ඔයගොල්ලෝ H2O කියලා ලියන්නේ. නේද? මේ H2O කියන්නේ ඇත්තම හයිඩ්‍රජන් පරමාණු දෙකකුයි O පරමාණුකුයි සම්බන්ධ වෙලා තියෙන නිසා. හරිද? ඕකට අපි කියන්නේ අණුක සූත්‍රය කියලා. අණුක සූත්‍රය. හරිද? තව එකක් තියෙනවා කිව්වනේ. එයා තමයි ආනුභවික සූත්‍රය. ආනුභවික සූත්‍රය කොහොමද යන්නේ? ආනුභවික සූත්‍රය. ආනුභවික සූත්‍රයේදී කරන් තියෙන්නේ මේ තියෙන පරමාණු අතර අනුපාතය තුන්තරන් සරල කරන්න. ඉතින් හයිඩ්‍රජන් දෙකට O එකයිනේ. ඔය සරල කරන්න දෙයක් නැහැ. දෙකට එක තියෙනවා. ඉතින් ඒ හින්දා මේක මීට වඩා සරල කරන්න බෑ. හරි. ඒ හින්දා අපි ඒකත් H2O කියලාම ලියනවා. එහෙනම් ජලය සඳහා අණුක සූත්‍රයත් ආනුභවික සූත්‍රයත් හරි. බලන්න අර මේ රෙකෝඩින් දෙන කවිෂ්ක බලන්න හරි. මේ හරිද? H2O කියන එක තුළ අණුක සූත්‍රය සහ ආනුභවික සූත්‍රය එකම අගයක් ගන්නවා. බලමු ග්ලූකෝස් වලට. නම තමයි ග්ලූකෝස්. හරි. රසායනික සූත්‍රය අපි කියන්නේ අණුක සූත්‍රය සැබෑ අනුපාතයේ කාබන් 6යි හයිඩ්‍රජන් 12යි O6යි. අන්න බලන්න ඒක නම් හරි. බලන්න ඒකේ පොඩි දෙයක් තියෙනවා. මොකද්ද? හැම එකම 6ෙන් බෙදෙනවා. 6 12 6. ඒ නිසා ඔයගොල්ලෝ මේ හැම පදයක්ම 6ෙන් බෙදත් හැකියි. ඒ නිසා අපි කාබන් ගාන 6ෙන් බෙදෙද්දී කාබන් 1යි. හයිඩ්‍රජන් 2යි. 1යි. එතකොට මේ හැම පරමාණු සංඛ්‍යාවක්ම එකම අගයෙන් බෙදන්න ඕනේ. අන්න එහෙම කරාම එකට කියනවා අනුභවික සූත්‍රය කියලා. දැන් ඔන්න ග්ලූකෝස් වල අනුභවික සූත්‍රය C1 H2 O1. හැබැයි ඒකෙන් අපිට අණුව පිළිබඳ හැඟීමක් ගන්න බෑ. හරි සැබෑ අණුව වල අදහසක් ගන්න බෑ. සැබෑ අණුවේ තියෙන පරමාණු අතර සරලම අනුපාතය ගන්න හැකි එච්චරයි. ඒ නිසා මේක අපිට ඕන වෙනවා අපේ ගණනය කිරීම පැත්තේදී අණු සූත්‍ර හොයන අවස්ථාවල අවශ්‍ය වෙන. ඒ අරගෙන මේකෙදී අපිට අදහසක් ගන්න බෑ අණුව පිළිබඳව. C1 H2 O තමයි ඒක තමයි අනුභවික සූත්‍රය. ඒ විදිහට මම බෙන්සීන් කියන අණුව දෙනවා. බෙන්සීන් කියන එක නා කාබනික රසායනයේ එන සංයෝගයක්. ද්‍රාවකයක්. බෙන්සීන් කියන එක කාබනික සංයෝග වලින් ද්‍රාවකයක්. බෙන්සීන් වල තියෙන කාබන් 6යි හයිඩ්‍රජන් 6යි. සැබෑවටම තියෙන්නේ C6කුයි H6කුයි. මේක ළමයි ද්‍රවයක්. මේක ද්‍රවයක්. මේක අපි 6න් තියෙන නිසා 6න් බෙදමු. 6න් බෙදුවාම එනවා C1 H1. එතකොට C1 H1 කියලා කිව්වොත් එහෙම බෙන්සීන් වලට ඒක අදහසක් නැහැ. මොකද ඒක එහෙම හරියන්නේ නැහැ. නමුත් ඒක අපි දන්නවා ඒක තමයි සරලම පූර්ණ අනුපාතය වෙන්නේ. ඒක බෙදුවන් පස්සේ නිසා ඒක ආනුභවික සූත්‍රය කියලා කියනවා. ඒ විදිහට ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල කතා වෙනකොට ඔය පේන් බියුටේන් ගැන ගෑස් සිලින්ඩරේ තියෙන බියුටේන් කියලා කියන්නේ C4 H10. හරිද? C4 H10 හැමෝටම මේක දෙකෙන් බෙදත් හැකියි. ඒ නිසා කාබන් අපි ගන්න දෙකෙන් බෙදනවා. හයිඩ්‍රජන් ගන්න අපි දෙකෙන් බෙදනවා. ඒ නිසා දෙකෙන් බෙදුවාම C2යි H5යි. ඒ නිසා ඔන්න යාගේ අනුභවික සූත්‍රය. ඒ විදිහට ඕගලන්ට අනුභවික සූත්‍ර හොයාගන්න පුළුවන් අපි දෙන අණු වල. හැබැයි නිවැරදි රසායනික සූත්‍රය දැනන් තියෙන්න ඕනේ. නැත්නම් කරගන්න බැරි වෙනවා. හරි ඒක තමයි ඒක සාමාන්‍යයෙන් දෙනවා අපිට නොදන්න පද මේක සඳහා. ඒ නිසා ඔන්න ඔහම අපිට හොයන්න පුළුවන්. හරිද? පොඩක් සටහන් කරමු. අපි මාතෘකාව ලිව්වේ රසායනික සූත්‍ර වර්ග. හරි? ලියන්න. රසායනික සංයෝගයක පවතින මූලද්‍රව්‍ය පරමාණු
පවතින මූලද්‍රව්‍ය පරමාණු වර්ග හා ඒවා අතර අනුපාතය රසායනික සූත්‍ර මගින් නිරූපණය කරයි. රසායනික සූත්‍ර මගින් නිරූපණය කරයි. මෙහිදී රසායනික සූත්‍ර දෙවර්ගයක් පිළිබඳව සලකා බැලේ. නම් පළවෙනි එක ආනුභවික සූත්‍රය. හරි. ආනුභවික සූත්‍රය. දෙවෙනි එක අනුක සූත්‍රය වේ. පළවෙනි එක ලියන්න. පළවෙනි එක අනුක සූත්‍රය. අනුක සූත්‍රය කියලා අනුමාත්‍රකාව ලියලා යටට ලියන්න. හරි. අනුක සූත්‍රය ලියන්න. රසායනික සංයෝගයක එක් සංයෝග අණුවක පවතින සැබෑ මූලද්‍රව්‍ය පරමාණු ඒවායේ අනුපාත ප්‍රමාණය මගින් නිරූපණය කරයි. හරි. ඊට පස්සේ අනුමාත්‍ර වල එන ආනුභවික සූත්‍රය. ඊට පස්සේ ලියන රසායනික සංයෝගයක අණුවක පවතින මූලද්‍රව්‍ය පරමාණු අතර සරල පූර්ණ අනුපාතය ආනුභවික සූත්‍රය මගින් නිරූපණය කරයි. හරි. මේ වගුව පොඩක් උදාහරණ වල ගමු. උඩම තියෙන වගුවේ මේ තියෙන සංයෝගය. හරි. සංයෝගය. ඊට පස්සේ අනුක සූත්‍රය, ආනුභවික සූත්‍රය. හරි. ජලය, ග්ලූකෝස්, බෙන්සින්, බියුටේන් වගේ තියෙනවා. ඒ ටික ලියලා මේ වගුව සම්පූර්ණ කරන්න. ප්‍රශ්න තියෙනවා අහන්න.
එකක් මම දෙනවා හෙක්සින්. හෙක්සයින් කියලා කියනම්කෝ. හෙක්සයින් හරි. හෙක්සයින් කියන එක C6H10. එයාගේ තියෙන කාබන් මේක දෙකෙන් කපුවොත් 3යි. හයිඩ්‍රජන් 5 යෝගෙන් පුළුවන් C3H5 වගේ. හරිද? සමහර සංයෝග වලට මේ එකම අනුභවක සූත්‍ර ලැබෙන්නේ අපි දන්නවා එහෙම ඒවා තියෙනවා උන්තරම්. ඉතින් ජලය ඊපස්සේ ග්ලූකෝස් බෙන්සීන් බියුටේන් තියෙනවා ඊපස්සේ හෙක්සයින් තියෙනවා. හෙක්සයින් හරි. තියෙන සංයෝග වර්ග ඕගනික් වල මේ හෙක්සේන්, හෙක්සීන්, හෙක්සයින් කියලා වර්ග තුනක්. ඒවා අපි ඇල්කේන, ඇල්කීන, ඇල්කයින් කියලා වර්ගීකරණය කරන කාබනික සංයෝග. හරි. ඒවා එච්චර හිතන්න එපා. අණුක සූත්‍රය H2O ජලය, ග්ලූකෝස් වල C6H12O6, බෙන්සීන් C6H6, ඊට පස්සේ බියුටේන් වල C4H10, හෙක්සයින් වල C6H10. අනුභවක සූත්‍ර ළමයි H2O මයි. මේක C1H2O1 ග්ලූකෝස් වල, බෙන්සීන් ගේ C1H1, බියුටේන් ගේ C2H5, හෙක්සයින් ගේ C3H5. ඒවද යන්න පුළුවන්. හරි. එහෙම තියෙනවා.